ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. රාජ්‍ය ආයතනවල සේවකයින්ව විදේශීය රැකියා සඳහා පිටත් කිරීම සම්බන්ධව නව චක්‍රලේඛයක්. මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි ඉන්ධන ගබඩා ටැංකි පිහිටුවා ඇති ස්ථානවලට තෙල් බෙදා හැරීමක් සිදු නොකරන බවට විදුලි බල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. ත්‍රීරෝද රථ විද්‍යුත්කරණයට හැකියාව ඇති ආයතන ලියාපදිංචිය ඇරඹෙයි. කොවිඩ් අනුප්‍රභේද යළි හිස ඔසවන ලකුණු. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. දෙසැම්බර් මාසයේ ආසන්න වෙද්දී මීට වඩා වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න විශාල ඉඩකඩක් තියෙනවා. මහජන චීනයද පෙර නොවූ විරු දැඩි නියඟයක. ඉදිරි දින 4 ඇතුළත තවත් ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා කිහිපයක් මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මේ අතර අනුමැතියකින් සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි ඉන්ධන ගබඩා ටැංකි පිහිටුවා ඇති ස්ථානවලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා තෙල් බෙදා හැරීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. ඉදිරි දින දෙක තුළ තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මීට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ලබන 27 වනදා සහ 29 යන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. අදාළ නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,000ක තොගයක් පවතින බවටයි වාර්තා වන්නේ. මේ අතර දිවයිනට පැමිණි සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවේ ගොඩබෑම් කටයුතු අද දිනේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර අනුමැතියකින් සහ මාර්ගෝපදේශවලට අනුකූල නොවන පරිදි ඉන්ධන ගබඩා ටැංකි පිහිටුවා ඇති ස්ථානවලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා තෙල් බෙදා හැරීමක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ අනුමැතියකින් තොරව එලෙස පිහිටුවා ඇති ඉන්ධන ගබඩා සහ ටැංකි 2100ක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවයි. එමෙන්ම ඉදිරියේදී නිසි අවසරය නොමැති ආයතන සඳහා මෙන්ම ලබා දී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පෙරවුම්හල්වලට පමණක් බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. තවද අපනයන ව්‍යාපාර සඳහා ඉන්ධන ලබා ගැනීමේදී ඩොලර් මගින් මුදල් ගෙවිය යුතු බවටද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන දෙවර්ගයේම තොග නොලැබීම හේතුවෙන් රටපුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පවසනවා. එමෙන්ම යලිත් උද්ගත වී ඇති ඉන්ධන හිඟේ හේතුවෙන් හෙට සිට බස් රථ ධාවනය 50% දක්වා අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා. අද දිනේත් අපිට පූර්ණ වශයෙන් බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. 75ක් 70ක වගේ ප්‍රමාණයක් තමයි ධාවනය කරන්න උනේ. 20ක් අද දිනේත් අඩු වුණා බස් රථ ධාවනය. හෙට දිනේ බොහෝදුරට මෙවැනි තත්ත්වයක්ම තිබුණොත් අපිට 50%ටත් අඩු සංඛ්‍යාවක් තමයි බස් ධාවනය කරන්න මේ. ඒක ප්‍රබල බලපෑමක් වෙනවා. ළඟම ඩිපෝ වල තෙල් මදි වුණාට තෙල් නොමැති වුණාට එළියේ පිරුම්බල් වල ඉන්ධන තියෙනවා. ඩීසල් තියෙනවා. ඉතින් අපිට එතනින් හරි ගහ ගන්න හැකියාව තියෙනවා නම් අපිට මේ දින කිහිපය තුළ ඉස්සරහට බාධාවකින් තොරව බස් ධාවනය කරන්න හැකියාව තියෙනවා. මේ අතර හදිසියේ අක්‍රිය වූ නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ ලබන සඳුදා සිට යලි ජාතික පද්ධතියට එක් කළ හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍රූ නවමුනි මහතා සඳහන් කළේ ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට යලි එක්වන බවයි. පළමු ජනන යන්ත්‍රය සහ දෙවන ජනන යන්ත්‍රය අලුත් වැඩියාවක් හේතුවෙන් නවතා දැමීමත් සමග පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා. කෙසේ වෙතත් එළඹෙන සඳුදා සිට නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රයේ ජාතික පද්ධතියට එක් කිරීමත් සමග දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව අඩු කිරීම කෙරෙහි අවධානය යොමු ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ.
රාජ්‍ය සේවකයින් විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට අදාළව වැටුප් රහිත නිවාඩු සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ අතර පෞද්ගලික අංශයේ සේවකයින් හට සේවකාර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දෙන බවයි කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රාජ්‍ය ආයතනවල සේවකයන්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනෙන් යුතු අදාළ චක්‍රලේඛය පසුගිය 22 වෙනිදායි නිකුත් කර ඇත්තේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වන බවයි. මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදේශගත වන රාජ්‍ය සේවකයන් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය කර තිබෙනවා. එය එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය වීම විශේෂත්වයක්. මේ අතර අදාළ සේවකයා තාවකාලිකව සේවෙන් ඉවත්වීමේදී එම තනතුරේ වැඩ ආවරණය හෝ වැඩ බැලීම සඳහා අභ්‍යන්තරික පදනම මත සේවකයෙකු යෙදවීමේ ක්‍රමවේදයක් ඇත්නම් පමණක් අදාළ නිවාඩු ලබා දීම සලකා බැලෙනු ඇති. කෙසේ වෙතත් කිසිවිටකත් ඒ සඳහා නව බඳවා ගැනීමක් සිදු කිරීමට අවස්ථාවක් නොමැති බව එම චක්‍රලේඛයේ සඳහන් වනවා. මේ අතර සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් ලබන මස මුල සිට ක්‍රියාත්මක කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. අදාළ සේවා ලබා ගැනීම සඳහා දැනට පවතින දිගු පෝලිම්වලට පිළියමක් ලෙසයි මෙම පියවරගෙන ඇත්තේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචිය සඳහා 19.58 අංකය අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකි වනවා. එමෙන්ම www.appointment.labordept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන්ද දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකි බවයි කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණය කිරීමේ පළමු පියවර ලෙස ආරම්භ වීම විශේෂත්වයක්. විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසරය ලබා දී ඇත්තේ. ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4,000ක් සහ පාපැදියකට රුපියල් 1000ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට යෝජිතයි. මේ අතර ඊයේ සිට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එසේ ආනයනය කළ හැකි ආයෝජන මණ්ඩලය යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි. අදාළ ආනයනය සිදු කිරීමේදී ව්‍යාපෘති වාර්තාවල නිශ්චිතව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ ආනයන අපනයන පාලක මුදල් අමාත්‍යංශයේ ලේකම් හා මුදල් අමාත්‍යවරයාගේ අවසරය ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වනවා. මෙරට පවතින ත්‍රිරෝධ රථ විද්‍යුත්කරණය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ ත්‍රිරෝධ රථ විද්‍යුත්කරණය සඳහා තාක්ෂණික දැනුම ඇති ආයතන මෙම මාස 28 වනදාට පෙර ලියාපදිංචි වන ලෙසයි. විද්‍යුත් වාහන හඳුන්වා දීමේ ව්‍යාපෘතීන් විවිධ රටවල ක්‍රියාත්මක වෙමින් පවතින දශකයක් විදිහට තමයි මේ දශකය අපි දකින්නේ. එහි මුල් පියවරක් විදිහට තමයි ලංකාවේ ත්‍රිරෝධ රථ විද්‍යුත්කරණය සඳහා අපි ප්‍රවේශ වෙන්නේ. විශේෂයෙන් ලංකාවේ ඒ සඳහා නිපුණතාවයන් හැකියාවන් තියෙන ඉංජිනේරුවන් ඉන්නවා. මේ වෙනකොටත් පෞද්ගලික මට්ටමින් හා ආයතන මට්ටමින් ස්ථාන කිහිපයකම ත්‍රිරෝධ රථ පමණක් නෙවෙයි යතුරු පැදි, මෝටර් කා, විදුලිය ධාවනය වන රථ බවට පරිවර්තනය කරලා තියෙනවා. අපේ කෙටි කාලීන ව්‍යාපෘතිය තමයි ත්‍රිරෝධ රථ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන ඇණියක් බවට පත් කිරීම. මොකද ත්‍රිරෝධ රථ ලක්ෂ 14ක් පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒකෙන් ඍජු රැකියා විදියට මේ පුලි රථ සේවාවේ ඉදිරිය තියෙන ත්‍රිරෝධ රථත් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. අර්ධකාලීනව ලක්ෂ 3කට වගේ සංඛ්‍යාවක් මහා මාර්ගයේ මගී ප්‍රවාහනය සඳහා යොදාගෙන තියෙනවා. ඒ විශාල ඉන්ධන ප්‍රමාණයක් ඒ ත්‍රිරෝධ රථ මෙහෙයුම් සඳහා භාවිතා වෙනවා. ඒ වගේම ඒ සඳහා විශාල විදේශ විනිමයක් අපේ රටෙන් එළියට යනවා. අපි ඒ නිසා බලාපොරොත්තු වෙන්නේ ත්‍රිරෝධ රථ වලින් ආරම්භ කරලා ඊට පස්සේ පෞද්ගලික මෝටර රථ වලට සහ අනිකුත් පොදු ප්‍රවාහනයට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි අපේක්ෂා කරනවා මෙරට තුළ විදුලි වාහන
වාහන නිෂ්පාදනය කිරීම හෝ එකලස් කිරීම කියන ව්‍යාපෘති මධ්‍යකාලීන ව්‍යාපෘති විදියට හඳුන්වලා දෙන්න. පවතින තීරෝධත විද්‍යුත්කරණයට අදාළව අපිට ඉස්සරහට ලියාපදිංචි කරන්න සහ එම කාර්ය නියැලෙන ආයතන නියාමනය කරන්න සම්මත හදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක දැන් අපි ගාව ඒ තාක්ෂණය සහ කරුණු නැති හන්දා ඒකට අපි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩමුළුවක UNDP හරහා ආධාර උපකාර ලබාගෙන මේකට අපි වැඩමුළුවක් ලෑස්ති කරා. ඒකේ මූලික අරමුණ වෙන්නේ පළවෙනියෙන්ම තීරෝධත 300ක් ලංකාවේ විද්‍යුත්කරණයට පරිවර්තනය කරන්න අදාළ කාර්ය කරන්නේ. ඒකට දැනට තියෙන තාක්ෂණය සහ අපිට එවැනි ත්‍රිවිල් මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා මූලික රෙගුලාසි සකස් කර ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් දැනට ලංකාවේ තියෙන ආයතන වලින් මේ අගෝස්තු 30 වෙනිදාට අපි විසින් නම් කරනු ලබන තාක්ෂණික කමිටුවකට ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් සහ ඒට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්න කියලා අපි පුවත්පත් දැන්වීමක් මගින් මේ වෙනකොට ඉල්ලීමක් නිකුත් කරලා තිනවා. මේ සම්බන්ධයෙන් හැකියාවක් තියෙන සියලු ආයතන මේ අගෝස්තු 28 වෙනිදාට ප්‍රථම අපේ අදාළ මිල්ලුම්පත මගින් ලියාපදිංචි වෙලා අගෝස්තු 30 වෙනිදා BMICH ආයතනයේදී මේ අපේ තාක්ෂණික කමිටුවට මේ තොරතුරු ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න කියලා. ඇත්තටම අපි ඒක තුළදී බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් ඒ අදාළ ආයතන සතු හැකියාවන් සහ ඒවා මොනවද ඊට අදාළ සම්මතයන් සහ නියාමනය කිරීමට අවශ්‍ය කරුණු කාරණා මොනවද කියන එක තීරණය කිරීමට සහ රෙගුලාසි ගැසට් කිරීමට අවශ්‍ය මූලික පිළිවිතරය සකස් කර ගැනීම. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 8 තුළ ඩෙංගු රෝගයේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ ප්‍රජා වෛද්‍ය නිමල්කා පනිලහෙට්ටි මහත්මිය පවසනවා. ඒ අනුව ඉදිරි මාස 4 වඩාත් පරීක්ෂාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි එම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ වසර ආරම්භයේ සිටම හැම මාසයකම ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ වැඩිවීමක් අපි දුටුවා. ජූලි මාසය වන විට තත්ත්වය වඩාත් උත්සන්න වෙලා රෝගීන් 11500ක් පමණ වාර්තා වුණා. දිවයිනේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්. වාසනාවකට අගෝස්තු මාසයේ 25 වෙනිදා වෙනකොට මෙම රෝගී සංඛ්‍යාව අඩකින් පමණ අඩු වෙලා තියෙනවා. අගෝස්තු මාසයේ පමණ රෝගීන් 5600ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මම හිතනවා පහුගිය කාලේ අප කර දැනුවත් වීම වල ප්‍රතිඵලයක් විදිහට අපි මේ අඩුවීම දකිනවා. ඉතින් අපිට ඉතිරි මාස 4 ගොඩක් මහන්සිලා වැඩ කරන්න වෙනවා මේ තත්ත්වය පාලනය කිරීමට. අපි දන්නවා ඉස්සරහට ඊශාන්තික මෝසම් වර්ෂාවත් එක්ක විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දකින්න පුළුවන්. මේ වන විට වාර්තා වෙලා තියෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 52500ක් පමණ වෙනවා. ගියවසරේ වාර්තා වුණ රෝගීන් 36000ක් පමණයි. ඉතින් මෙය සාමාන්‍ය මුල් මාස 8ට සැලකිය යුතු වැඩිවීමක් රෝගීන් 52500ක් වාර්තා වීම. සාමාන්‍යයෙන් අපි සතියකට රෝගීන් 500ක් පමණ වාර්තා වීමේ තත්ත්වය පවත්වා ගත්තොත් ඉතින් අපිට රෝහල් වලටත් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම හොඳින් කරන්න පුළුවන්. නමුත් 26 වෙනි සතිය, ඒ කියන්නේ ජූලි මාසයේ මුල හැරේදී පමණක් සතියකට රෝගීන් 3200ක් පමණ වාර්තා වුණා. වාසනාවකට මේ වන විට, ඒ කියන්නේ 33 වෙනි සතිය වෙනකොට රෝගීන් 1500ක් විතර තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒක මේ ඇත්තටම අපි අගය කරන්න ඕනේ. අපි මාසයකට සැරයක් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වනවා. පරිසර පොලිසිය සහ හමුදාවල සහභාගීත්වයෙන් වතුර තියෙන තැන් විතරක් නෙමෙයි වතුර එකතු විය හැකි වියලි බඳුන් තියෙනවා නම් ඒවත් අපේ පරිසරයෙන් අයින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කඩෙන් කඩ වර්ෂාවත් එක්ක ඒවායේ මදුරන් බෝවීමට තුඩු දෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපිට කටයුතු කරොත් තමයි ඉදිරි මාස 4 මේ රෝගීන් වාර්තා වීම අඩු කරලා කරන්න පුළුවන්. අපි කවුරුත් දන්න මේ මදුරන් අපිට මේ වෛරසය ඩෙංගු වෛරසය අපිට ඇතුල් වෙන්නේ මදුරේ දෂ්ට කරාම. ඉතින් ඒක නිසා පරිසරයෙන් මේවා ඉවත් කරනවා වගේම අනුමත කළ මදුරු විකර්ශක ඇඟ ගැල්වීමත් ඊටාම යෝග්‍යයි මේ වෛරසයෙන් ආරක්ෂා වීමට. සමූපකාර ව්‍යාපාරය පුනර්ජීවනය කිරීම සමූපකාර කොමසාරිස්වරුන් ඇතුළු සියලු දෙනාගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාරවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. සමූපකාර ව්‍යාපාරයේ පුනර්ජීවනය කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාරවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී.
සමූපකාර ව්‍යාපාරයේ මේ වන විට අකර්මණ්‍ය තත්වයක පවතින බැවින් ඊට සමූපකාර කොමසාරිස්වරුන් ඇතුළු සියලු බලධාරීන් වගකිව යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් නිෂ්පාදන සහ බෙදා හැරීමේ දාමයේ ශක්තිමත් කිරීමට මෙන්ම ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමට සමූපකාර ව්‍යාපාරයේ වැදගත් සේවයක් සිදු කරන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළා. මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිසාපති සමුළුවක්ද ඊයේ සුදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා. එම සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ පරිපාලනය සහ සංවර්ධනයේ ඒකාබද්ධ කර ඉදිරි දින සේය තුළ ගම්මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර භෝග නිෂ්පාදනය ඉහළ නංවන ලෙසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන බවත් එය සාර්ථක කර ගැනීමට ගම්මට්ටමේ සිට ඉහළට සැලසුම් සකස් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. නව තාක්ෂණය භාවිත කර ගනිමින් දත්ත රැස් කර ගැනීමේ කටයුතු සිදු කරන ලෙසද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් අමතමින් එහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා. එමෙන්ම පෞද්ගලික අංශය සහ ජනතාව සහභාගී කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබීම විශේෂත්වයක්. මේ වන විට මෙරට තුළ කොවිඩ් අනුප්‍රභේදවල වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා. ගත වූ දිනේම රටින් නව කොවිඩ් ආසාදිතයන් 105ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දී තිබෙනවා. එම රටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,69,467ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේම රටින් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,669ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට පවතින වසංගත අවදානම සහ එන්නත් කරන සම්බන්ධයෙන් සෞඛ්‍යංශ මෙලෙස අදහස් පළ කළා. අලුත් ප්‍රභේද අනුප්‍රභේද ඔමික්‍රෝන් වල අලුත් අනුප්‍රභේද සහ සාම්ප්‍රදායික ඔමික්‍රෝන් ප්‍රභේද වලට වඩා ඉතාමත් කාර්යක්ෂමව පැතිරීම සිද්ධ වෙනවයි කියලා. ඒතර ඒ විදිහට තමයි අපේ රට තුලත් ජූලි මාසේ අග ඉඳන් පැහැදිලි වැඩිවීමක් වාර්තා වෙන රෝගීන්ගේ අපි නිරීක්ෂණය කළා. අපි දන්නා දැන් ප්‍රජාව තුල පහුගිය කාලේ රෝගී තත්ත්වය හුඟක් අඩු වෙලා මරණ අඩු වෙන නිසා අපේ හොඳ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වීමත් සාපේක්ෂව අඩු වෙලා ගියා. ඒකත් එක විදිහකට බලපෑවා මේ වැඩිවීම සිද්ධ වෙන්න. මේකට මේ කොවිඩ් පාලනයට තියෙන හොඳම විකල්පය හොඳ සෞඛ්‍ය පුරුදු වලට අමතරව තියෙන්නේ එන්නත් කරන්නේ පරිපූර්ණ කරගන්න. ඒ කියන්නේ කිසි සැකයක් නැහැ. මොකද මේ පවතින තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම දැන් යුරෝපාකරයේ ශීත ඍතුව පටන් ගන්නකොට අනිවාර්යයෙන් දෙසැම්බර් මාසයේ ආසන්න වෙද්දී මීට වඩා වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න විශාල ඉඩකඩක් තියෙනවා. දැන් ඒ වැඩි වුණොත් ඒකේ බලපෑම ලෝකේ හැම රටකටම එනවා. අපටත් අනිවාර්යයෙන්ම එනවා. එතකොට අනිවාර්යයෙන්ම 20ට වැඩි සෑම කෙනෙක්ම මේ වෙනකොට වර්ධක මාත්‍රාව අරගෙන නැත්නම් හැකි ඉක්මනට වර්ධක මාත්‍රාව ලබා ගන්න. මොකද මේ පහසුකම් සපයලා තියෙන සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම සෑම රෝහලකම මේ එන්නත තියෙනවා. මොකද එන්නතේ කිසිම හිඟයක් නැහැ. හැකි ඉක්මනට මේක ලබා ගන්න අවසාන මොහොත වෙනකම් ඉන්නේ නැතුව. මොකද අපිට මේ එන්නතේ අවකාලේ තියෙන්නේ ඔක්තෝබර් 31 වෙනකම් විතරයි. තව මාස දෙකමාරක්ම අපිට තියෙන්නේ. ඒ කාලය ඇතුළත ප්‍රමාද වෙන්නේ නැතුව මේ එන්නත ලබා ගන්න. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 1631ක් වන අතරේ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,51,167ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකයේ ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රස් ඇඩනම් ගේබ්‍රියසස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් දන්වා තිබෙනවා. ලංකාවට ලබා දෙන අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදා හැරීම් සිදු කෙරෙන දින සහ නාමලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බවද එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර මෙරටට ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව මීට පෙර මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 9ත් 11ත් අතර කාලයක් ගත වුවත් ඒ සඳහා මේ වන විට ගත වන කාලය මාස 3ත් 4ත් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
මේ මස මුල් සති තුනේ විදේශ සංචාරකයන් 30000කට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව මේ මස පළමුවැනිදා සිට පෙරේදා දිනය දක්වා කාලය තුල විදේශ සංචාරකයන් 31105 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්වෙන්නේ. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 4,89,775ක් වනවා. ඒ අනුව මේ වන විට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ජූලි මාසේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම අකණ්ඩව දෙවැනි මාසයටත් ඇමරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. ජූනි මාසේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 536.65ක් වූ අතර ජූලි මාසේදීද එම ආදායම ඩොලර් මිලියන 522.13ක් ලෙස සටහන්ව තිබෙනවා. මෙම වසරේ පළමු මාස 7 සැලකූ විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.3 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ. රුසියාවට යැවෙන තැපැල් බහණ්ඩ බාර ගැනීම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ඍජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක සිට රුසියාවට තැපැල් බහණ්ඩ බාර ගැනීම සිදු නොකළ බවයි. කෙසේ වෙතත් මේ වන විට තැපැල් බහණ්ඩ රැගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් තෝරාගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු 26 වෙනිදා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරෙහිව දියත් කළ මහතලා හටනේ අභීත නායකයෙකු වූ කුඩාපොළ හිමියන් ටොරින්ටන් සාමිවරයාගේ අණ පරිදි වෙඩි තබා ඝාතනය කර ඇත්තේ 1848 වසරේ අගෝස්තු මස 26 වන දිනයි. මෝටර් රථ පිළිබඳ මෙරට ප්‍රථම ආඥා පනත එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සම්මත කර ඇත්තේ 1927 වසරේ අගෝස්තු මස 26 වන දිනයි. කාන්තා අයිතිවාසිකම් සහ සමාන ලෙස සැලකීම සඳහා වූ අරගලේ ඉතිහාසය සිහිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් නම් කරන ලද කාන්තා සමානාත්මතා දිනය සෑම වසරකම අගෝස්තු මස 26 වන දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.